ආයුබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මා ප්‍රවීණ විද්‍යාචාර්ය විහාර රෙජිස්ට්‍රාර් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ප්‍රවින්ද සිල්වා මහතා. මම අද අදහස් කරනුවේ මාගේ කාචය YouTube channel මගින් මම තුන්වෙනි කොටස, පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස විස්තර කිරීමටයි මම අදහස් කරන්නේ. මම පළමු කොටසේදී කේන්දරයක භාව 12 විස්තර කරා. ඒ යටි ග්‍රහ පීඨින් සහ සුභ අසුභ, ඒ වගේම ඒ භාව 12 නැත්නම් රාශි 12 ග්‍රහයන් පීඨීම සහ ග්‍රහ 9 දෙනා හෝ ග්‍රහ 12 දෙනා සම්බන්ධව විස්තරයක් දෙවෙනි වීඩියෝ සටහනේ විස්තර කළා. ඒදී මම ග්‍රහ 9 දෙනා හඳුන්වා දී මුලින්ම රවි කියන ග්‍රහය ගැන විස්තරයක් මම දෙවෙනි වීඩියෝ වැඩසටහනෙන් ඉදිරිපත් කළා. රවි කියන ග්‍රහය සාමාන්‍යයෙන් රාශියක සිට ඊළඟ රාශියට යාමට මාසයක් ගත වෙනවා. ඒ අනුව රවි උපත්ති කේන්දරයේ ඉපදුණු රාශියේ ඉඳලා ඒ රාශියට පැමිණීමට වර්ෂයක් ගත වෙනවා. තමන් උපන් රාශියට ගමන් කිරීමට රාශි 12 එක් රාශියක රවි මාසයක් හෝ දින 30ක් පමණ සිටින බැවින් ඒ වගේම දැන් මම බලාපොරොත්තු වෙනවා බුධ ග්‍රහය ග්‍රහ මණ්ඩලයේ ඉතා කුඩාම ග්‍රහය ලෙස මෙය හඳුන්වනවා. පෘථිවිය මෙන් 4 ගුණයක් තමයි චන්ද්‍රයාගේ විශාලත්වය. චන්ද්‍රයාගෙන් භාගික විශාලත්වයක් තමයි බුධ ග්‍රහයට තියෙන්නේ. බුධ ග්‍රහය පෘථිවියට එක් පැත්තක් උෂ්ණාධික පැත්තක් තියෙනවා බුධ ග්‍රහයගේ. ඒ වගේම සීතලාධික පැත්තක් බුධ ග්‍රහයගේ තියෙනවා. ওই පැති දෙකෙන් පෘථිවිය දෙසට එක් පැත්තක් නිරාවරණය වෙනවා. ඒ වගේම උණුසුම් පැත්ත පෘථිවියට නිරාවරණය වූ විට බුධ උපදිනකොට බුධ සුභයක් වී සුභ සංයෝග, බලවත් සංයෝග සමග බුධ ත්‍රිකෝණගත, කේන්ද්‍රගත, උච්චව, ස්වශ්‍රේෂ්ඨව ඉන්න අයට බොහොම සුභ ඵලගෙන දෙනවා. ඒ වගේම සීතල පැත්ත පෘථිවියට නිරාවරණය වන විට බුධගේ අසුභ බුධ හෝ එහෙම නැත්නම් දුර්වල බුධ හෝ අයට උනත් සුභ ඵල අසුභ ඵල වලට වඩා දීමේ හැකියාවක් බුධගේ තියෙනවා. බුධ නියෝජනය කරන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ඇස, කන, නාසය, සම, දිව පංචේන්ද්‍රයන් නියෝජනය කරන පළමු ග්‍රහය ඇස. ඇස තමයි නියෝජනය කරන්නේ බුධ කියන ග්‍රහය. මේ අපි ඇසෙන් රූප දකිනවා. ඒ රූප දැක්කම අපි සිතුවිලි ගොඩ නගනවා. ඒ සිතුවිලි අපි බාහිරෙන් අපේ මනසට ගන්නවා. යහපත් විදියට ගන්නවා. බුධ බලවත් වී, බුධ සුභයක් වී, බුධ පාප ග්‍රහයන් සමග සංයෝග නොවූ, සුභ ග්‍රහයන් සමග සංයෝග වූ අය ඇසෙන් දකින රූප මනසට ගන්නවා යහපත් විදියට. ඒ වගේම අසුභ ග්‍රහයන් සමග හෝ පාප දෘෂ්ටි ග්‍රහයන් සමග එහෙම නැත්නම් බුධ අසුභයක් විලා සිටින අය, බුධ දුර්වල වෙලා ඉන්න අය සාමාන්‍ය රූපයක් දැක්කම අසුභ විදියට මනසට ඒ සිතුවිලි මනසේ උත්පාදනය කරනවා, අරමුණු ගොඩ නගනවා. එහෙනම් බුධ කියන ග්‍රහය ඊටා වැදගත්ම ග්‍රහයක්. අපට පෙනීම සිද්ධ කරන්න අපේ යම්කිසි ආකාරයේ අපේ මනසේ යහපත් කෙලෙස් ගත් විට එයා ගොඩාක් දියුණුව වෙන, ගොඩාක් ආගමික පැත්තට බර වෙන, අධ්‍යාපනය දියුණු කරගන්න, මනුෂ්‍යත්වයේ දියුණු කරන, ඒ වගේම ගොඩාක් දියුණු පුද්ගලයෝ බුධ බලවත් වීමෙන්, බුධ සුභය වීමෙන්, බුධ සමග සුභ ග්‍රහ සංයෝග තිබීමෙන් ඇතිවන අය සමාජයේ ඉතා යහපත් පුද්ගලයෝ බවට පත් වෙනවා. ඒ වගේම බුධ ග්‍රහය කන්‍යා රාශියට උච්ච වන අතර මිථුන රාශියට ස්වශ්‍රේෂ්ඨ වේ. ඒ වගේම මීන රාශියට බුධ ග්‍රහය නීච වෙනවා. මේ උච්ච රාශි වලට බුධ ග්‍රහය විශේෂයෙන්ම කන්‍යා රාශිය ස්වශ්‍රේෂ්ඨ වෙන්නේ මිථුන රාශියට.
ඒ රාශිවල උත්පත්තියේදී යම් කිසි කෙනෙකුගේ බුධ ග්‍රහයා පිහිටියොත් ඒ රාශි සුබ රාශි වුවොත් ඒ රාශි පාප දෘෂ්ටික ග්‍රහයන්ට දෘෂ්ටිය නොවැටුනොත් සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටුනොත් ඒ අය ඉතා ආලෝකමත් ජීවිතයේ ආලෝකමත් පුද්ගලයෝ බවට පත් වෙනවා. ඒ වගේම බුධ ග්‍රහයා මීන රාශියට නීච වන අතර එවැනි පුද්ගලයෝ උපදිනකොට යම්කිසි කෙනෙකුගේ කේන්දරේ මීන රාශියේ බුධ පැවති විට පාප දෘෂ්ටි ග්‍රහයන්ගේ දෘෂ්ටිය ලැබුණු විට අසුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබුණු විට ඒ අය ඒ පුද්ගලයන් ජීවිතේ අඳුරට යනවා ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයෝ බවට පත් වෙනවා. ඉතින් බුධ සාමාන්‍ය ඥානයට අධිපති ඒ වගේම ප්‍රඥාවට අධිපති නැන නුවණ මතකය ධාරණය කියවීම ලිවීම ගණන් ආදී විෂයන් ප්‍රගුණ කිරීම වගේ අධ්‍යාපන කටයුතු වලට බුධ ඊට වැදගත්ම ග්‍රහයා වෙනවා. බුධ බලවත් වීමෙන් ආදිත්‍ය යෝගය ඒ වගේම භද්‍රා යෝගය වැනි යෝග යම්කිසි පුද්ගලයෝගේ ඉපදෙන විට ඇති විට ඔවුන් අධ්‍යාපනයේ ඉතා උසස් මට්ටමට යන අය බවට පත් වෙනවා. ඒ වගේම බුධ කියන ග්‍රහයා කෙනෙකුගේ මතකය ධාරණය හැකියාව ස්මරණය මස්තිෂ්කයේ වර්ධනය මස්තිෂ්කයේ මතකය ඉතා උසස් තත්වයට පත් කරන්නේ මේ බුධ ග්‍රහයා. මිනිසාගේ මස්තිෂ්කයේ තමයි මතකය ගබඩා කරන්නේ ධාරණය හැකියාව කුශලතාවය විභාග ආදී සියලුම විෂයන් වලට අවශ්‍ය කරන මූලික කරුණු සිද්ධාන්ත මතක තියන්නේ මස්තිෂ්කයේ. මොළයේ මස්තිෂ්කයේ අනුමස්තිෂ්කයේ සුසුම්නා ශීර්ෂකයේ වශයෙන් කොටස් තුනයි. මේ මස්තිෂ්කයේ තමයි අපගේ පංච නීවරණය ඇස කන නාසය සම දිව ආදී පංචේන්ද්‍රයන් වලට අවශ්‍ය කරන සියලුම ඒ දෘෂ්ටික ස්නායුව ශ්‍රවණ ස්නායුව ඒ වගේම අපගේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඒ පංචේන්ද්‍රයන් වලට සම්බන්ධ සියලුම සංවේදී ස්ථාන මස්තිෂ්කයේ පීඨා තියෙනවා. විශේෂයෙන්ම දිවට රස සංවේදී කනට ශබ්දයේ සංවේදී ඒ වගේම ඇහැට රූපය සංවේදී සමට ස්පර්ශය වේදනාව සංවේදී නාසයට ගඳ සුවඳ සංවේදී එවැනි ස්නායු වල මූලික ස්ථාන පිටලා තියෙන්නේ මස්තිෂ්කයේ. ඒක නිසා බාහිරින් අපිට ලබා ගන්නා උත්තේජ ඇස කන නාසය සමන් දිවෙන් ලබා ගන්නා සියලුම සිතුම් පැතුම් අරමුණු ඒවට ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙන්නේ මොළයේ මස්තිෂ්කයේ ඒ පිහිටපු ස්නායු මගින්. විශේෂයෙන්ම ඇස දෘෂ්ටික ස්නායුව කන ශ්‍රවණ ස්නායුව දිව රස සංවේදී ස්නායුව නාස ගන්ධ ස්නායුව ආදී සංවේදී ස්නායු ආකාරයට මස්තිෂ්කයේ මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයේ මේ පිහිටා තියෙනවා. ඉතින් මේ ඇස විශේෂයෙන්ම බුධ ග්‍රහයා නියෝජනය කරන නිසා කෙනෙකු ලදරු කාලේ සාමාන්‍ය පාසල් අවධිය ප්‍රාථමික අධ්‍යාපනය විශේෂයෙන්ම කේන්දරේ 5 වෙනි නියෝජනය කරනවා. උසස් අධ්‍යාපන කේන්දරේ 9 වෙනි නියෝජනය කරනවා. ආදී අධ්‍යාපන කටයුතු ඒ ඥානකාරක යෝග පිහිටීමට මේ බුධගේ සහ බුද්ධට සම්බන්ධ සංයෝග සුභග්‍රහ සංයෝග ආදී දේවල් ඊ타ත්ම බලපානවා කෙනෙක් අධ්‍යාපනයෙන් ජය ගන්න. ඉතින් බුධ ග්‍රහයා ඊතා සාර්ථක ග්‍රහය කෙනෙකුගේ දිවි පෙවත සාර්ථක කරගන්න අධ්‍යාපනය අනිවාර්යයි. අධ්‍යාපනයෙන් දියුණු වෙන්න ඕන. එතකොට සමාජයේ පිළිගැනීම උසස් රක්ෂාවල් තමන්ට හොඳට ජීවත් වෙන්න සැප පහසුකම් ඇති ඉඩකඩම් යාන වාහන ආදී සියලු ඒ වගේ නිරෝගීකම ඒ වගේ පරිසරයේ පිරිසිදුව තබා ගැනීම ශරීරයේ පිරිසිදුව තබා ගැනීම ආදී දස ග්‍රහයා ඥානකාරක ග්‍රහය නිසා ඒ ග්‍රහයෙන් උපත්තියේදී බුධ බලවත් වීම එහෙම නැත්නම් බුධ කේන්ද්‍රගත වී යම්කිසි කෙනෙකුගේ බුධ 1 4 7 10 කියන රාශි ස්ථාන හතරෙන් බුධ ග්‍රහයා පමණක් තනියම උච්චශ්‍රේෂ්ඨ හෝ ස්වශ්‍රේෂ්ඨ බලයෙන් තිබුණා නම් උපදින විට යම්කිසි කෙනෙකුගේ හෝ යම්කිසි ධනත්‍යයෙකුගේ ඒ ආයත පංච මහා පුරුෂ යෝග පිහිට පංච මහා පුරුෂ යෝගයක් ඇති වෙනවා. ඒ පංච මහා පුරුෂ යෝගය බුධගෙන්
ඇතිවන්නා වූ උපදින විට ඒ අය මහා බලවත් කෙනෙක් බවට පත් වෙනවා අධ්‍යාපන ශාස්ත්‍රයෙන්. ඉතින් බුධ ග්‍රහයා තනිව කේන්ද්‍රගතව බලවත් වීමෙන් පංචමහා පුරුෂයෝග ඇති වෙන අතර බුධ ග්‍රහයා උච්චස්සේෂ්ඨ ස්වස්සේෂ්ඨ සංයෝග වශයෙන් හෝ තනිවම අනිකුත් රාශි 1 4 7 10 හැර අනිකුත් රාශි වල පිහිටීමෙන් උච්චස්සේෂ්ඨ ස්වස්සේෂ්ඨ වශයෙන් පිහිටීමෙන් එයාගේ ඥාන ශක්තිය මතක ශක්තිය දියුණුව අධ්‍යාපනයෙන් ජය ගන්නෝ වෙනවා. ඉතින් මේ වෙනකොට බුධ ග්‍රහයා සහ රවි ග්‍රහයා එකතු වීමෙන් රවි එතනදී දිග්බල වෙනවා. පරිවර්තක යෝග, පර්වත යෝග ආදී යෝග ඇතිවීමෙන් කෙනෙකුගේ අධ්‍යාපනයේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිකාරිවරු, ගුරුවරු ආදී උසස් අය අධ්‍යාපනයේ ඵලය නෙලාගෙන උසස් සමාජවල ජීවත් වෙන්න, උසස් රැකියාවල් කරන්න වාසනාව ධෛර්යය ලැබෙන්නේ බුධ ග්‍රහයා බලවත් වීම, බුධ ග්‍රහයා කේන්ද්‍රගතව තනියව බලවත් වීමෙන් පංචමහා පුරුෂෝග ඇතිවීම, ඒ වගේම බුධ ග්‍රහයා සුභ ග්‍රහයන්ගේ සංයෝග සමග යෝග වී පැවතීම. දැන් ඊළඟට මම මේ අවස්ථාවේදී සිකුරු ග්‍රහයා ගැනත් මේ අවස්ථාවේදී පැහැදිලි කිරීමක් කරනවා. ග්‍රහලෝකයේ පෘථිවිය හා සමාන විශාලත්වයක් ඇති සිකුරු ග්‍රහයක් සාමාන්‍ය මිනිසාට ප්‍රීතිය, විනෝදය, සතුට, සියලු සැප සම්පත්, සෞන්දර්ය, සංගීතය, කලා, චිත්‍ර, ඒ වගේම නිර්මාණ, ඒ වගේම ඉඩකඩම්, යාන වාහන, භෞතික සියලු සැප සම්පත් ලබා දෙනවා සිකුරු ග්‍රහයා යම්කිසි කෙනෙකුගේ හෝ දැනැත්තියගේ උපදින විට කේන්ද්‍රගතව පිහිටීමත්, සුභ ග්‍රහයන් සමග සංයෝග සිටීමත්, පාප දෘෂ්ටි ග්‍රහයන්ගේ දෘෂ්ටිය නොලැබීමත් සිකුරු ග්‍රහයා ඉතා වාසනාවන්ත, ඉතා සැප සම්පත් වෙන ග්‍රහය. යම්කිසි කෙනෙකුගේ සිකුරු ග්‍රහයා උපදින විට සිකුරු නියෝජනය කරනවා අපේ සම කියන එක මිනිසාගේ සම නියෝජනය කරන සංවේදී ඉන්ද්‍රියක් සම කියන්නේ. ඒ සංවේදී ඉන්ද්‍රිය නියෝජනය කරන සිකුරු ග්‍රහයා 1 4 7 10 තනියම බලවත් වෙලා වෙනත් ග්‍රහයෝ සමග සංයෝග නොවි තනියම බලවත්ව සිටීමෙන් සිකුරුගේ පංචමහා පුරුෂයෝගයක් හට ගන්නවා. ඒ පංචමහා පුරුෂයෝග තියන අය ඊතා වාසනාවන්ත, සැපසේ ජීවිත ගත කරන දූ දරුවන්, ඒ වගේම වැඩිහිටියන්, ආගමික භක්තිය, සමාජයට නැති බැරි අයට උදව් උපකාර කරන, සහෝදර සහෝදරියන්ට වෙනත් අයට උදව් උපකාර කරන ආදී සියලුම මානසික ගුණයෙන් ගුණධර්ම වලින් පිරිච්ච අය බවට පත් වෙනවා. සිකුරු ග්‍රහයා උච්චස්සේෂ්ඨ වෙන්නේ තුලා රාශියට, සිකුරු ග්‍රහයා ස්වස්සේෂ්ඨ වෙන්නේ වෘෂභ රාශියට. ඒ වගේම සිකුරු ග්‍රහයා උච්චශ්‍රේෂ්ඨ වෙන තුලා රාශිය බලවත් වීමෙන් ඔහුට සුබ ඵලගෙන දෙන අතර ඒ රාශිය සුබ රාශියක් විය යුතුයි. ඒ වගේම වෘෂභ රාශියේ සිකුරු ස්වශ්‍රේෂ්ඨ වෙනවා. සිකුරු ස්වශ්‍රේෂ්ඨ වී සුබ රාශියක බලවත් වුණොත් සුබ ඵල දෙන අතර සිකුරු ග්‍රහයා අසුබ වී අසුබ රාශිය වල පිහිටීමෙන් කෙනෙකුට අසුබ ඵල දෙනවා. විශේෂයෙන්ම නිന്ദා පාස අහන්න, අපරිසිදු ජීවත් වෙන්න, අපරිසිදු ඇඳුම් අඳින්න, අපරිසිදු ආහාර ගන්න, දුක්බර ජීවිත ගත කරන්න, ආවුවේලි මහනේ බර වැඩ කරන්න, එහෙම නැත්නම් වේස මාංශ වෙලා වැඩ කරන්න ඒ සිකුරු ග්‍රහයාගේ දුර්වල වීම. සිකුරු නීච වෙන්නේ කන්‍යා රාශියට. කන්‍යා රාශියට සිකුරු නීච වෙනවා. ඉතින් නීච කන්‍යා රාශිය අසුබ රාශියක් හෝ 6 හෝ 8 හෝ 12 වැනි රාශි තුනකට නීච රාශියක් හෝ එයාට තමන්ගේ කීර්ති නාමය, අපාස, නිന്ദා, සහෝදර බැදීම, වැඩිහිටියන්ට ගරු සැලකිලීම, ඒවා සියල්ලම එයාට බොහොම අසුබ විදියට ලැබෙන්නේ. කෙනෙක් හොඳට සහෝදරත්වය, වැඩිහිටියෝ, දෙමව්පියන්ගේ ආදරය, කරුණාව, ප්‍රේමය, සතුට කෙනෙකුගේ වර්ධනය වෙන්න නම් සිකුරු ග්‍රහයා බලවත් රාශියක සුබ රාශියක සුබ ග්‍රහයන් සමග සංයෝග වෙලා සිටින්නම ඕන. ඒකම සිකුරු දැන් කන්‍යා රාශියේ නීච වෙනවා. ඒ රාශි කන්‍යා රාශිය යම්කිසි කෙනෙකුගේ 6 8 12 වැනි රාශි වලට අයත් වුණොත් ඒ රාශියේ සිකුරු උප්පත්තියේ පිහිටියොත්
ඒ අයට සුබ ඵල ලැබෙන්නේ නැහැ. ඒ අයට අසුබ ඵල සමාජයේ නම්බුව, කීර්තිය, ප්‍රශංසා, උත්සවවලට හොඳ සංග්‍රහවලට හොඳ ගමන් බිමන් යෑම, විදේශගත වෙන්න, පළාත්ම තමන් ඉපදිච්ච ගමෙන් උසස් පළාත් වලට යාම, සරු පළාත් වලට යාම, එහෙම නැත්නම් විදේශගත වෙන්න, විදේශ සංචාර, සංගීතය, කලාව ආදී දේවල් ප්‍රගුණ කරගන්න පුළුවන් සුබ රාශියක බලවත් වෙලා හිටියොත්. සිකුරු බලවත් වෙලා සුබ රාශියක හිටීම මාළවී යෝගය උදා කරනවා. ඒ මාළවී යෝගය නිසා කෙනෙකුගේ ප්‍රසිද්ධිය, කීර්තිය, සැප සම්පත් ලබන්න එය මහා ගුරුකුලක් වෙනවා. බුධ ග්‍රහයත් සාමාන්‍ය මාසෙකට එක රාශියක පමණයි ගමන් කරන්නේ. ඒ රාශියේ ඉඳලා වෙනත් රාශියකට ගමන් කරන්න බුධ ග්‍රහයට දින 30ක් පමණ යනවා. සිකුරු ග්‍රහයත් සාමාන්‍ය රාශියක ඉඳලා වෙනත් රාශියකට අනිත් රාශියට යන්න එයත් දින 30ක් 35ක් වගේ කාලයක් තමයි ගත කරන්නේ. ඒ උපදිනකොට බුධ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා පිටි රාශියේ ඉඳලා නැවතෙම රාශියට එම රවි මෙන්ම වර්ෂයක් පමණ යනවා. ඒ උපන් රාශියට එන්න රාශි 12 ගත කරන්න. ඉතින් බුධ සහ සිකුරුගේ සංයෝග, බුධ බ්‍රහස්පතිත් එක්ක සංයෝග වෙන එක ඉතාමත්ම හොඳ පීඨීමක්. බුධ චන්ද්‍රයත් එක්ක සංයෝග වීම ඒ වගේම හොඳ පීඨීමක්. බුධ ඥානකාරක ග්‍රහය, බ්‍රහස්පති ප්‍රඥාකාරක ග්‍රහය. මේ ග්‍රහයන් දෙදෙනාගේ එකිනෙකට සුබ රාශියක බලවත් වෙලා සිටීම උප්පත්තියේදී කෙනෙකු අධ්‍යාපනයෙන් ඉතා ඉහළ ශ්‍රේෂ්ඨවලට එක විෂයක් නොව විෂයන් කීපයක් ඔස්සේ දැනුම ලබාගෙන ඒ දැනුම දේශීය මෙන් විදේශීය වශයෙන් ඒ දැනුම බෙදා හදාගෙන තමන්ගේ ආර්ථික, සමාජීය, පෞල් වටපිටාව දියුණු කරගන්න ඉතාමත්ම හොඳ පීඨීමක් බුධ බ්‍රහස්පතිත් එක්ක, එහෙම නැත්නම් බුධ සඳුත් එක්ක පීඨීම. ඒ වගේම මෙතනදී මම තව දෙයක් කියන්න අදහස් කරනවා. චන්ද්‍රයා පෘථුවිය වටේ ගමන් කරනකොට, ඒ වගේම පෘථුවිය සූර්යයා වටේ ගමන් කරනකොට ඒ චන්ද්‍රයාගේ මධ්‍යක්ෂ නිරක්ෂය, චන්ද්‍රයාගේ නිරක්ෂය රේඛාව දික් කළ විට කැපෙන ලක්ෂ දෙකක් ඇති වෙනවා. ඒ කැපෙන ලක්ෂ දෙක රාහු කේතු වශයෙන් මේ අවස්ථාවේදී මම ඔබට හඳුන්වා දෙන්න කැමැත්තෙමි. රාහු කේතු කියන්නේ ඒ ග්‍රහයින් නෙවෙයි, ඒගොල්ල ඡායා, ඒවා ලක්ෂ දෙකක්. ඒවල ගුරුත්වාකර්ෂණ බලයක් ඒ දෙකේ නෑ. නමුත් කෙනෙකුගේ තනත්තියුගේ ජීවිතේ ගොඩාක් බලපෑම් ඇති කරන්න මේ රාහු සහ කේතු කියන ග්‍රහයන් දෙපළ, විශේෂයෙන්ම රාහු කියන්නේ එයා රාහුගේ ඉස නායකුගේ රූපයක්, ශරීරයේ මිනිස් ශරීරයක හැඩයක් තමයි රාහු ග්‍රහයට තියෙන්නේ. කේතු ග්‍රහයට තියෙන්නේ ඉස මිනිසෙකුගේ මිනිස් තොලුවක්, ශරීරයේ නායකුගේ ශරීරයක් තමයි තියෙන්නේ. ඒ නිසා රාහු ග්‍රහය විශේෂයෙන්ම කෙනෙකුගේ ඒගොල්ලන් ඡායාග්‍රහයෝ, ඒගොල්ලන් ලක්ෂයක්, ඒගොල්ලන්ට විශේෂ කක්ෂ නැහැ. ඒගොල්ලන් සාමාන්‍ය ඒ චන්ද්‍රය පෘථිවිය වටා ගමන් කරන මාර්ගයේ ඒ චන්ද්‍රයාගේ නිරක්ෂය රේඛාව දික් කරන විට ඒ කැපෙන ලක්ෂයක් පෘථිවිය සූර්යය වටා කරකවෙනකොට ගමන් කරන විට දික් කරන ඒ චන්ද්‍රයාගේ නිරක්ෂය රේඛාවේ කැපෙන ලක්ෂ දෙක රාහු කේතු වශයෙන් හැඳින්වුවත්, රාහු උඩ ලක්ෂ්‍ය හැටියටත් කේතු පහත ප්‍රතිවිරුද්ධ ලක්ෂ්‍ය විදියටත් ජ්‍යොතිෂයේදී හඳුන්වා දෙනවා. ඉතින් රාහුගේ සම්බන්ධව විස්තර මම ඉදිරි වැඩසටහනේදී, කේතුගේ විස්තරත් ඉදිරි වැඩසටහන්වලදී මම විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැන් මේ වනකොට රවි ග්‍රහයා සම්බන්ධව, බුධ ග්‍රහයා සම්බන්ධව, සිකුරු ග්‍රහයා සම්බන්ධව ඔබට සාමාන්‍ය විස්තරයක්, ඔබගේ දැනගැනීමට ජ්‍යොතිෂය සම්බන්ධව ඉගෙනීම ගන්න අය, එහෙම නැත්නම් ඒ සම්බන්ධව ආසාවන් තියෙන අය, ජ්‍යොතිෂය භෝජනයට ගන්න අයට රුකුලක් වෙන්න මම මේ කටයුත්ත, මේ 3 වෙනි වැඩසටහන, මගේ වීඩියෝයේ 3 වෙනි වැඩසටහන වෙනුවෙන් මම මේ සිකුරුගේ සහ බුධගේ පැවැත්ම, බුධගේ කිරණ, සිකුරුගේ කිරණ මිනිසාට පෘථිවියට
බලපාන ආකාරය මම මේ අවස්ථාවේදී හඳුන්වා දුන්නා. ඉතින් දැන් මම ඉදිරි වැඩසටහන් වලදී අනිකුත් ග්‍රහයන් සම්බන්ධව ඔබට මේ ආකාරයටම විස්තර කීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ ග්‍රහ නම දෙනාගේ සම්පූර්ණ විස්තර කළාන් පසුව තමන්ගේ උප්පත්ති කේන්දරේ භාව 12 සම්බන්ධව ග්‍රහ නම දෙනා සම්බන්ධව ඒ ග්‍රහ නම දෙනා රාශිවල උප්පත්තියේදී පිහිටපු ආකාර සම්බන්ධව ඒ ග්‍රහ නම දෙනාට උපදින විට ග්‍රහ සංයෝග තියෙනවද, පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි තියෙනවද, සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි තියෙනවද, කේන්ද්‍රගතව බලවත් වෙලාද, තනියම ග්‍රහය පිහිටනවද, පිහිටලා තනියම බලවත් වෙලා හිටියද, විශේෂයෙන්ම බුධ සහ සිකුරු ඒ පංච නීවර සම්බන්ධ ඉන්න ග්‍රහයෝ 5 දෙනෙක් ඉන්නවා. ඇස බුධ කියන ග්‍රහය, සම සිකුරු ග්‍රහය, දිව අඟහරු ග්‍රහය, ඒ වගේම නාසය බ්‍රහස්පති ග්‍රහය, කන් දෙක ශබ්දය සෙනසුරු ග්‍රහය. දැන් මම මේ අවස්ථාවේ බුධ සහ සිකුරු ඒ සංවේදී ඉන්ද්‍රියන් දෙක වෙන ඒ සම සහ ඒ ඇස සම්බන්ධව ඉන්න ග්‍රහයන් දෙන්නගේ යම්කිසි සම්බන්ධතාවයක් ඔබට වැටෙනවා ඇති. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබගේ උප්පත්ති කේන්දරේ මේ ග්‍රහ නම දෙනාගේ මූල ත්‍රිකෝණ, ඒ වගේම ධර්ම ත්‍රිකෝණය, ඒ වගේම අර්ථ ත්‍රිකෝණය, ඒ වගේම කාම ත්‍රිකෝණය, ඒ වගේම මෝක්ෂ ත්‍රිකෝණය ආදී ත්‍රිකෝණවල මේ ග්‍රහයන් උපදිනකොට සුබ ග්‍රහයන් සමග සංයෝග තියෙනවද, තනියම තියෙනවද, ග්‍රහය දෙන්නෙක් සමග හිටියද එක රාශිය, 3 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක්, 6 දෙනෙක් සමග හිටියද, 7 දෙනෙක් සමග හිටියද ආදී කරුණු රැස ඔබට ඉදිරි වැඩසටහන් වලදී මම බලාපොරොත්තු වෙනවා මේ ග්‍රහයන්ගේ පිහිටීම, උප්පත්තියේ පිහිටීම, ඒ වාගේම වර්තමානයේදී මේ ග්‍රහයන් ගෝචරව මේ රාශිවල ගමන් කිරීමෙන් Tamanට වර්තමානයේදී ඇතිවන සුබ අසුබ සම්බන්ධව එහෙම නැත්නම් Tamanගේ ග්‍රහචාරයේ තියෙන නරක කාලය, හොඳ කාලය, හොඳ දසාව, අතුරු දසාව ආදී දේවල් ඉදිරියේදී ඔබට පැහැදිලිව දැනගන්නට පුළුවන්. ඉතින් මම මේ 3 වෙනි වැඩසටහන දැන් ග්‍රහයන් 3 දෙනෙකුගෙන් අවසන් කරනවා. මම ඉදිරියේදී ඉතිරි ග්‍රහයන්ගේ සම්බන්ධව මම බලාපොරොත්තු වෙනවා. එතනදී සෙනසුරුගෙන් ඇති කරන ජම්මේ රාෂ්ටකය, අෂ්ටමේ රාෂ්ටකය, ලග්නේ රාෂ්ටක ආදී ඒ රාෂ්ටක මිනිසාට බලපාන්නේ කොහොමද? ලදරු කාලේ, තරුණ කාලේ, සාමාන්‍ය වයසේදී, මහලු වයසේ, වයෝවෘද්ධ වයසේදී එමේ රාෂ්ටක වලින් මිනිසාට ඇතිවන වාසි අවාසි, නරක හොඳ නරක හෝ තමන්ගේ දියුණුව නොදියුණුව, ලෙඩ දුක් ආදී දේවල් ප්‍රකාශ කිරීමට මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මා ප්‍රවීණ සිල්ලා, ප්‍රවීණ ජ්‍යොතිෂවේදී. ඕම් ස්තුතියි.